හරි අපි බලමු ප්‍රශ්නාංක 6 P3,4 හා Q5,2 ලක්ෂයා කරන රේඛාව PR ට PQ PR ට PQ කියන අනුපාතය අපිට දෙනවා 3ට 5ක් කියලා. 3ට 5ක් වන ලෙස බෙදෙන කැපිටල් R ලක්ෂය හරහා PQ ට ලම්බකව ගමන් කරන සංරේඛාව සොයන්න. හරි? එතකොට සංරේඛාව සොයන්නේ කියනවා මේ PQ ට ලම්බකව කැපිටල් R ලක්ෂය හරහා ගමන් කරන. එතන මෙතන වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මේ PR ට PQ කියන අනුපාතය 3ට 5යි. එතකොට PR කියන දුර ඒකක ප්‍රමාණය 3ක් වෙනවා PQ කියන දුර ඒකක ප්‍රමාණය 5ක් වෙනවා. අපි මෙහෙම සරලව හිතුවොත් P ඉඳලා R ට තියෙන දුර ඒකක ප්‍රමාණය 3යි. P ඉඳලා Q ට තියෙන දුර ඒකක ප්‍රමාණය 5යි. එහෙනම් මේ දුර ඒකක ප්‍රමාණය 5යි. ඉතින් අපිට තේරෙනවා මෙතන 5යි මෙතන 3යි කියන්නේ මේ කොටස 2යි. හරිද? එහෙනම් මට ඕන නම් මෙතනින් තවදුරටත් ලියන්න පුළුවන් PR ට RQ කියන දුර අනුපාතය සමාන වෙනවා 3ට 2ක්. 3ට 2ක්. එහෙනම් අපි දැන් මුලින්ම හොයාගන්න ඕනේ මෙන්න මේ කැපිටල් R ලක්ෂයේ කණ්ඩායම. ඒතර ඔයගොල්ලන්ගේ තියරි වල තියෙන අනුපාත ප්‍රමේය x1 y1 කියන ලක්ෂය සහ x2 කියන y2 x2 y2 කියන ලක්ෂය m ට n අනුපාතයට බෙදනකොට අභ්‍යන්තරව බෙදනකොට මෙන්න මේ කැපිටල් U කියන ලක්ෂයේ කණ්ඩායම x බා y බා නම් x බා කියන්නේ m x2 ධන n xy බෙදීම m ධන n. ඒ විදිහටම y බා කියන ලක්ෂය වෙන්නේ my2 ධන ny1 බෙදීම m ධන n. එතන ඒ තියරි එක මෙතෙන්ට දාගත්තොත් මෙතන අනුපාතය මේ දුර කොටස ගත්තොත් 3යි මේක 2යි. එහෙනම් x බා කියන කණ්ඩායමකේ මම මේක මෙහෙම දාගන්නවා r ගේ කණ්ඩායමක x බා y බා කියලා. ඊට පස්සේ මම වෙනම හොයනවා x බාව. x බා හොයන්න පුළුවන් 3 වරක් 5. ඒතර x1 කියන්නේ 3යි y1 කියන්නේ 4යි. මෙතන x2 කියන්නේ 5යි y2 කියන්නේ 2යි. එතකොට 3 වරක් 5. 3 වරක් මෙතන x කණ්ඩායමකය එකතු කිරීම. දෙවරක් මෙතන x කණ්ඩායමකය. දෙවරක් 3. බෙදීම මේ දෙකේ එකතුව 3 ධන 2. එතකොට මේක සුළු කරාම x බා සමානයි 15 ධන 6 බෙදීම 5. එහෙනම් x බාට එනවා 21 බෙදීම 5. මෙතන 3 වරක් 5 15යි. මෙතන 2 වරක් 3 6යි. ඒ දෙක එකතු කරාම 21යි. යටින් එනවා 5ක්. මේ විදිහටම y බාවට ගන්න පුළුවන් 3 වරක් 2. y2 කියන්නේ 2යි. 3 වරක් 2 එකතු කිරීම 2 වරක් 4. 2 වැඩි කිරීම 4. බෙදීම 3 ධන 2. එහෙනම් y බා කියන කණ්ඩායමක අපිට ලැබෙනවා 3 වරක් 2 6යි. මෙතන 8යි බෙදීම 5යි. එහෙනම් y බා කියලා කියන්නේ 14 බෙදීම 5යි. එහෙනම් කැපිටල් R ලක්ෂයේ කණ්ඩායමකේ හරි. ඒක කැපිටල් R ලක්ෂය වෙන්නේ 21 බෙදීම 5ේදී 14 බෙදීම 5යි. මේ 21 බෙදීම 5ේදී 14 බෙදීම 5යි. ඔක තමයි කැපිටල් R ලක්ෂයේ කණ්ඩායමකේ වෙන්නේ. දැන් කියන්නේ PQ රේඛාවට ලම්බකව එහෙනම් මේ PQ කියන රේඛාවට ලම්බකව ගමන් කරන්න ඕනේ. හරි? එතකොට PQ රේඛාවට ලම්බකව ගමන් කරනකොට විශේෂත්වය තමයි මේකේ අනුක්‍රමණය M1 කියලා හිතුවොත් මේකේ අනුක්‍රමණය M2 කියලා හිතුවොත් රේඛා දෙක එකිනෙකට ලම්බක වෙලාවේදී අනුක්‍රමණ ගුණිතය ඍණ 1යි. එහෙනම් M1 වැඩි කිරීම M2 සමාන ඍණ 1යි. එහෙනම් මට පුළුවන් හොයාගන්න M1. මම මෙතනින් හොයනවා M1 M1 සමානයි. ඔයගොල්ලෝ දන්නවා සරලව y කණ්ඩායමක වෙනස බෙදීම x කණ්ඩායමක වෙනස. එහෙනම් 2 ඍණ 4 බෙදීම 5 ඍණ 3. එතන y කණ්ඩායමකේ මෙතන 2යි මෙතන 4යි දෙකෙන් 4 කඩු කරා. මෙතන x කණ්ඩායමකේ 5යි මෙතන x කණ්ඩායමකේ 3යි. එතන මේක සුළු කරාම ඍණ 2 බෙදීම 2. එහෙනම් m1 කියන්නේ ඍණ 1යි. හරි? එම නිසා PQ රේඛාවේ අනුක්‍රමණය ඍණ 1යි. එහෙනම් මට ලියන්න පුළුවන් එම නිසා m1 වරක් m2 සමාන ඍණ 1යි. එහෙනම් ඍණ 1 වරක් m2 සමාන ඍණ 1යි. එම නිසා m2 සමානයි 1යි. එහෙනම් m2 කියන රේඛාවේ අනුක්‍රමණය 1ක් වෙනවා. ඒතර ඒකේ අනුක්‍රමණය 1ක් වෙනකොට අපිට කෙලින්ම සරල රේඛාව ලියන්න පුළුවන්. මම ලියනවා PQ ට ලම්බකව PQ ට ලම්බකව R හරහා යන රේඛාව මත xy ලක්ෂයක් සැලකුණා. මම මේක නතනවා මේක
ගුරුතම් තියෙන හින්දා මම ලියනවා PQ ට ලම්බකව R හරහා වන රේඛාව මත මම ලියන මේක PQ ට ලම්බකව R හරහා වන රේඛාව මත XY අක්ෂය සලකමු. හරිද? PQ ට ලම්බකව R හරහා වන රේඛාව මත XY අක්ෂයක් අපි සලකනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙහෙම බොහෝ පැහැදිලිව y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස සමාන වෙනවනේ අනුක්‍රමණයට. මම මේක මත තියෙන මොකක් හරි xy කියලා අක්ෂයක් සැලකුවොත් y ඛණ්ඩාංක වෙනස බෙදීම මෙතන x ඛණ්ඩාංක වෙනස සමාන වෙනවා අනුක්‍රමණයට. හරි? ඒතර ඒ තරකේ පාවිච්චි කරලා මම ලියනවා y ඍණ 14 බෙදීම 5යි. මේක සමානයි අනුක්‍රමණය. සරල රේඛා අර්ධ දැක්වීමකට කියොත් අනුක්‍රමණය මෙතන 1යි x ඛණ්ඩාංක වෙනස. x ඛණ්ඩාංක වෙනස වෙන්නේ x ඍණ 21 බෙදීම 5යි. එතකොට y ඍණ 14 බෙදීම 5 සමානයි x ඍණ 21 බෙදීම 5යි. එතකොට y අපිට සුළු කරගන්න පුළුවන් y ඍණ x දාන එතන 21 න් 14ක් ගියම 7යි 7 බෙදීම 5යි සමාන බිඳුවයි. එම නිසා රේඛාව අපිට ලියන්න පුළුවන් 5y ඍණ 5x ධන 7 සමාන බිඳුවයි. එතකොට ඔය විදිහට තමයි රේඛාව ගන්න. ඒතර වැදගත් સિદ્ધාන්ත වෙන්නේ අනුපාත ක්‍රමයේ වැදගත් වුණා. ඊට අමතරව අනුක්‍රමණ ගුණිත ඍණ 1යි කියන එක වැදගත් වුණා. මෙන්න මෙතන සරල රේඛාවේ අර්ථ දැක්වීම වැදගත් වුණා. මේකත් පොඩි නෝට් එකක් දාගන්න. මොකක් හරි රේඛාවක් තියෙනවා අචල x නෝට් y නෝට් ලක්ෂය හරහා ඒ හරහා තියෙන ඒ x නෝට් y නෝට් ලක්ෂය හරහා අඳින නිශ්චිත එම් අනුක්‍රමණයක් තියෙන සරල රේඛාව මත xy ලක්ෂයක් ගත්තොත් මට මේ xy අතර සම්බන්ධතාවය ලියන්න පුළුවන් y ඍණ y නෝට් සමාන m වරක් x ඍණ x නෝට්. මේ ඔක්කොම විශේෂ කරන අපි කරපුවා. ඉතින් මේවා පොඩ්ඩක් මතක් වෙන්න මේ කරන්නේ මේවත් නෝට් එකක් විදිහට දාගන්න පුළුවන්. ඉතින් අපි මේ කතා කරේ 6 වෙනි ගැටලුව. අපි ඊට පස්සේ බලමු ප්‍රශ්නාංක 7. අපි බලමු 7 වෙනි ගාන. 7 වෙනි ගානේ තියෙනවා y කියලා සුවිතයක් x sin එකයට x නම් මේ කියන සුවිතේ y කියන සුවිතේ x වරක් sin එකයට x නම් අවකලනය කරලා දෙපාරක් අපිට පෙන්වන්න කියනවා. x 4 වෙනි බලය වරක් d වර්ග y බෙදීම dx වර්ගය සමානයි ඍණ y කිය. එතකොට මේකෙදි මේ තියෙන සුවිතය දෙපාරක් අවකලනය වෙලා තියෙනවා. මොකද මෙතන d වර්ග y බෙදීම dx වර්ගය තියෙන හින්දා. නැත්තම් දෙවෙනි අවකලනේ තියෙන හින්දා. එතකොට මේකේ තව સિદ્ધාන්තයක් භාවිතා වෙනවා. ඒ තමයි ගුණිතයක් තියෙනවා. මෙතන සුවිත දෙකක්. එක සුවිතයක් x කියලා ගත්තොත් v කියලා තව සුවිතයක් තියෙනවා sin එකයට x කියලා. හරි? එතකොට අපි අර්ථ දැක්වීමක් තියෙනවා du v බෙදීම dx. එහෙම නැත්නම් u සහ v කියන්නේ x වෙන වෙනම අවකලන සුවිත නම්. ඒ දෙදෙනාගේ ගුණිතය අවකලනය සමාන වෙනවා u වරක් dv බෙදීම dx එකතු කිරීම v වරක් du බෙදීම dx ට. ඒතර ඔය સિદ્ધාන්තෙත් පාවිච්චි වෙනවා මෙතන. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම මේක ආරම්භයේදී දෙපසම x විෂයෙන් අවකලනය කරනවා. දෙපසම x විෂයෙන් අවකලනය කරනවා. මේ පැත්තෙන් අපිට ලැබෙනවා dy බෙදීම dx. මෙතන ගුණිතයක් තියෙන බොහොම පරිස්සමෙන් අවකලනය කරන්න ඕනේ. u කියන එක මම ගන්නවා x කියලා. d මම මේ පළවෙනි පේළිය ලියනවා. dx. මොකද මේ තියෙන්නේ v කියන සුවිතය. එකතු කිරීම sin එකයට x වරක් dx බෙදීම dx. මේ තියෙන්නේ v මේ තියෙන්නේ u. මෙන්න u. u වරක් dv බෙදීම dx එකතු කිරීම v වරක් du බෙදීම dx. හරි? දැන් අපිට අවකලනය කරන් යන්න පුළුවන්. x sin එකයට x අවකලනය කරාම sin කියන්නේ මුලින්ම sin කියන්නේ sin සුවිතය අවකලනය කරාම අපිට ලැබෙන්නේ cos වලින්. එහෙනම් මම ලියනවා cos එකයට x වැඩි කිරීම එකයට x වල අවකලනය. හරි? එහෙනම් මෙතන මම ලියන්නේ d එකයට x බෙදීම dx. හරි? ඉතින් අපි මෙතන කරන්න ඕනේ එකයට x අවකලනය කරන්න ඕනේ. ඉතින් එකයට x අවකලනය කරන්න ඕනේ මම මේ පැහැදිලි කරන්න ඕනේ හින්දා මේ වේලි ලියන්නේ. හරි? අපි ලියනවා d එකයට x බෙදීම dx. හරිද? එකතු කිරීම sin එකයට x
x x විශේෂයෙන් අවකලනය වුණාම උත්තරේ 1යි. හරිනේ? එතන මෙතනින් එනවා sin එකට x කියලා. x වල x විශේෂයෙන් අවකලනය වුණාම උත්තරේ 1යි. මෙන්න මෙතන මම පොඩ්ඩක් පැහැදිලි කරලා වෙන්න නම් ගොඩක් ළමයි වරද්ද ගන්න තැනක්. d එකට x dx. හරි? මතක තියාගන්න තරම් ලේසි. ඉතින් මේක ලියන්න පුළුවන් d x වල ඍණ 1 බෙදීම dx. ඒතර ඔයගොල්ලෝ දන්නවා xn කියන ශ්‍රිතය අවකලනය කරාම ඉන්නේ n වරක් xn ඍණ 1. ඒතර මෙතන ඍණ 1 වරක් x වල ඍණ 1 ඍණ 1. මම ලියනවාම ඍණ 1 ඍණ 1. ඒතර ඍණ 1 වරක් x වල ඍණ 2. ඒතර උත්තරේ වෙන්නේ ඍණ 1ට x වර්ගය. අපිට ඒක එකපාර ලියන්න පුළුවන්. හරි? නමුත් අර මෙතන පැහැදිලි කරන්න ඕනේ නේද මම මේක වෙනම කඩලා ලියන්නේ. හරි? අපි බලමු එතකොට x cos එකට x වැඩි කිරීම ඍණ 1ට x වර්ගය. මොකද මෙතනින් ලැබෙන්නේ ඍණ 1ට x වර්ගය. ධන sin එකට x. එතකොට උත්තරේ දිහා බලන්න උත්තරේ දිහා බැලුවාම x හතරක් තියෙනවා d වර්ග y බෙදීම dx වර්ගයක් තියෙනවා ඍණ y එකක් තියෙනවා. එතකොට sin සහ cos පද මේක ඇතුලේ නෑ. නා අයින් කරගන්න පුළුවන් ටික අයින් කරගන්න. හරි? මේ දෙන d වර්ග බෙදීම dx. අයින් කරගන්න පුළුවන් ටික කියලා කියන්නේ මෙහෙම. අපි බලමු sin එකට x කියන්නේ මොකක්ද? તો sin එකට x කියන එක මෙතනින් හොයන්න පුළුවන්. sin එකට x කියලා කියන්නේ y බෙදීම x. හරි? මේ පැත්තෙන් ලියන්න අපිට ගන්න පුළුවන් sin 1 යට x සමානයි y බෙදීම x. එහෙනම් මේකේ මම dy බෙදීම dx සමාන කරගන්නවා. මෙතන මෙන්න මේකට එකක් කැපෙනවා. එකක් අපි සුළු කරගත්තොත් ඍණ 1යට x cos 1යට x ධන sin 1යට x. ඒතර sin 1යට x කියලා කියන්නේ y බෙදීම x. හරි? ඒතර මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් මේ x පොදු හරයක් විදිහට අරගෙන x dy බෙදීම dx සමානයි ඍණ cos 1යට x ධන y කියලා ලියන්න. හරි? ඒතර අපි බලමු දැන් මේක දෙවෙනි අවකලනයට ගිහිල්ලා තියෙනවා. එහෙනම් මම නැවත මේක දෙපසම x විශේෂයෙන් අවකලනය කරනවා. දෙපසම x විශේෂයෙන් අවකලනය කරනවා. ඒතර දෙපසම x විශේෂයෙන් අවකලනය කරනකොට x d වර්ග y බෙදීම dx වර්ගය එකතු කිරීම dy බෙදීම dx වරක් x වල අවකලනය. මෙතන තියෙන ගුණිතය. හරි? x වරක් dy බෙදීම dx වල අවකලනය d වර්ග y බෙදීම dx වර්ගය dy බෙදීම dx වරක් x වල අවකලනය 1යි. හරි? සමානයි ඍණ cos 1ට x කරාම ඍණ sin 1ට x වරක් ඍණ 1ට x වර්ගය. මම එකපාර ලිව්වා. cos කරාම ඍණ sin. ඒතර ඍණ sin 1ට x වැඩි කිරීම 1ට x වල අවකලනය ඍණ 1ට x වර්ගය. මම මෙතන ලියලා තියෙනවා පැහැදිලිව. දාන dy බෙදීම dx. හරිද? ඒතර උත්තරය ඇවිල්ලා තියෙන්නේ අපිට. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ dy බෙදීම dx එක මේ dy බෙදීම dx එක කැපෙනවා. හරි? ලැබෙන ප්‍රතිඵලය මම උඩින් ලියන්නම්. මෙන් ලියන්න x d වර්ග y dx වර්ග සමානයි ඍණ sin 1යට x මේක මේ පැත්තට වැඩි කරාම මෙතන ඍණයි ධන වෙනවා. මෙතන ඍණයි ධන වෙනවා. මෙතන ඍණ ලකුණක් දෙනවා. එතකොට නැවත මෙතන ඍණ වෙනවා. ඍණ 1යට x වර්ගය. එතකොට මෙතනින් අපිට එනවා මෙතනින් අපිට එනවා x වරක් d වර්ග y බෙදීම dx වර්ගය සමාන ඍණ sin 1යට x වරක් x වර්ගය. 1යට x වර්ගය. ඒතර 1යට x වර්ගය මේ පැත්තෙන් වැඩි කරාම x වර්ගය විදියට අපිට ලැබෙනවා x ගණය d වර්ග y dx වර්ග සමානයි ඍණ sin 1යට x. ඉතින් sin 1යට x කියලා කියන්නේ අපි හොයාගෙන තියෙනවා y බෙදීම x කියලා. මෙතන තියෙනවා y බෙදීම x කියලා. ඒක පළවෙනි සම්බන්ධයෙන් අපි ගත්තා. රේඛාදේශ කරාම x ගණය d වර්ග y බෙදීම dx වර්ග සමානයි ඍණ y බෙදීම x. නැවත x වලින් වැඩි කරාම x 4 d වර්ග y බෙදීම dx වර්ගය සමානයි ඍණ y. ඔය විදිහට තමයි සාධනය කරන්නේ. ඒතර අපි මේ සාධනය කරේ අවකල සමීකරණය. ඒතර අවකල සමීකරණ සාධනය කරනකොට අවකලනය කරගෙන ගිහිලා අපි උත්තරේ කරා ළඟා වෙන්න ඕනේ. ඒක තමයි 7 වෙනි ගානට අදාළව පිළිතුර වෙන්නේ. හරි අපි බලමු 8 වෙනි ගාන. O මූල ලක්ෂ්‍ය අනුබද්ධයෙන් පිහිටුම් දර්ශක OA
OB, OC වන පරිදි ABC ලක්ෂ 3ක් 5,7 හරි. ඒතර කණ්ඩායම්කේ දෙනවා A වල 5,7 කියලා. B වල කණ්ඩායම්කේ දෙනවා 2, ලැම්ඩා කියලා. C වල කණ්ඩායම්කේ දෙනවා ලැම්ඩා, 3 කියලා. හරි. તો ලැම්ඩා කියන්නේ මොකක් හරි තාත්වික අගයක්. ඒතර කණ්ඩායම් කක්ෂ පද්ධතිය මත තමයි මේක තියෙන්නේ. ඒතර මේගොල්ලෝ කියනවා පිහිටුම් දෛශිකය OA කියලා. හරි. එහෙනම් OA නම් පිහිටුම් දෛශිකය කණ්ඩායම්කේ 5/7 නම් මට මේක ලියන්න පුළුවන් 5i ධන 7j කියලා. හරි. ඒතර ඔය සරල කාරණාවක් i සහ j කියන්නේ OX සහ OY අක්ෂ දිගේ තියෙන පිහිටුම් OX සහ OY අක්ෂ දිගේ තියෙන ඒකක දෛශිකය. හරි. ඒතර ඒකක දෛශික පාවිච්චි කරලා මට මේක ලියන්න පුළුවන් දෛශිකයක් විදියට OA කියන්නේ 5i ධන 7j. එහෙනම් මම OA ව ලියනවා 5i ධන 7j. ඒ විදිහටම OB ව ලියනවා 2i ධන ලැම්ඩා j කියලා. එහෙනම් මෙයා වෙන්නේ 2i ධන ලැම්ඩා j. OC කියන දෛශිකය මම ලියනවා ලැම්ඩා i ධන 3j. හරි. ඒතර ඔය තමයි පිහිටුම් දෛශිකය. එහෙනම් මේක මම ලියනවා ලැම්ඩා i ධන 3j. ඒතර මේගොල්ලෝ ගන්න මෙහෙම කතාවක් කියනවා. ABC කෝණය රේඩියන් 5 බෙදීම 2යි. ඒතර ABC කියන්නේ මෙන්න මේ කෝණය. ඒතර මේ කෝණේ අංශක 90යි කියලා කියනවා. ඒතර මේ කෝණේ අංශක 90යි කියලා කියනවා. ඒතර මේ කෝණේ අංශක 90යි කියපු ගමන් කෝණේ සම්බන්ධ කරගම අපිට මතක් වෙන්න ඕනේ දෛශික දෙකක තිත්ගුණිතය පිළිබඳ ප්‍රතිඵලයක්. එතකොට ABC කියන කෝණේ අංශක 90යි නම් BA දෛශිකය තිත BC දෛශිකය සමාන උත්තරේ බිඳුවයි. ඒතර මේ දෙන්නාගේ තිත්ගුණිතය බිඳුවයි. හේතුව ABC කියන කෝණය 5/2ක් හින්දා. එහෙනම් BA තිත BC සමානයි බිඳුවක් වෙනවා. හරි? තිත්ගුණිතය බිඳුවක් වෙනවා. එහෙනම් දැන් පුතේ අපි හොයාගන්න ඕනේ BA කියන දෛශිකය. එහෙනම් BA කියන දෛශිකය මට හොයන්න පුළුවන් BA දෛශිකය. BA මම ලියනවා මෙතන BA දෛශිකය. BA දෛශිකය සමානයි BA දෛශිකය සමානයි BO ධන ත්‍රිකෝණාකාර නියමයෙන් BO ධන OA. BO ධන OA. එතන BO කියලා කියන්නේ මෙයාගේ ඍණ දෛශිකය. අපි මේ දින OB නම් මට ඕනේ BO. එහෙනම් ඍණ 2i ඍණ ලැම්ඩා g. OA කියලා කියන්නේ 5i ධන 7j. එතන මෙතන සුළු වෙනවා. එතනින් 3ක් එනවා. 3i ධන 4 ඍණ ලැම්ඩා j. එහෙනම් මේ තමයි BA කියන දෛශිකය. ඔය විදිහට මම හොයාගන්නවා BC කියන දෛශිකය. එහෙනම් BC මට ලියන්න පුළුවන් ත්‍රිකෝණාකාර නියමයෙන් BC BO ධන OC BO ධන OC. එහෙනම් මේක මම ලියනවා BO ධන OC. BO කියලා කියන්නේ අවතත් OB කියන ඍණ දෛශිකය. BO කියලා කියන්නේ OB කියන ඍණ දෛශිකය. එහෙනම් මම ලියනවා ඍණ 2i ඍණ ලැම්ඩා j. OC කියලා කියන්නේ ලැම්ඩා i ධන 3යි j. එතන මේක සුළු වෙනකොට ලැම්ඩා ඍණ 2 වරක් i ධන 3 ඍණ ලැම්ඩා වරක් j. හරිද? එහෙනම් මට ලැබිලා තියෙනවා BA කියන දෛශිකය වෙනුවට BA කියන දෛශිකය වෙනුවට මට ලැබිලා තියෙනවා 3i ධන 4 ඍණ ලැම්ඩා වාරයක් j. සහ BC කියන දෛශිකය වෙනුවට මට ලැබිලා තියෙනවා ලැම්ඩා ඍණ 2 වාරයක් i ධන 3 ඍණ ලැම්ඩා වාරයක් j කියලා. එතන ඔක තමයි BA සහ BC සඳහා දෛශික ලෙස ලැබෙන අගය. i සහ j එකක දෛශික ඇසුරේ. හරි? දැන් මෙතන වැදගත් ප්‍රතිඵලය අපිට තියෙනවා ABC කෝණය අංශක 90ක් හින්දා මේ දෙන්න එකිනෙකට ලම්බකයි. එතකොට තිත්ගුණිතය බිඳුවයි. එහෙනම් මම දැන් ආදේශ කරනවා BA 3i ධන 4 ඍණ ලැම්ඩා j තිත ලැම්ඩා ඍණ 2i i ධන 3 ඍණ ලැම්ඩා j සමානයි බිඳුවයි. තිත්ගුණිතය බිඳුවයි. ඒතර ඔයගොල්ලන්ට තිත්ගුණිතය ප්‍රතිඵලවලදී කියලා දීලා තියෙනවා i තිත i කියන්නේ 1යි. මම ඒක මේ පැත්තෙන් ලියන්න i තිත i සමාන 1යි. j තිත j සමාන 1යි. k තිත k ත්‍රිමාන අවකාශයට කියොත් k තිත k සමාන 1යි. හරි?
ලම්බක නොවන ඕනෑම ඒ කියන්නේ ලම්බක නොවන අවස්ථාවක තිත් ගුණිතය පවතිනවා. ලම්බක වුණාට පස්සේ තිත් ගුණිතය බිඳුවක් එනවා. හරි. එතකොට එකිනෙකට වෙනස් ඒකක දශක සඳහා තිත් ගුණිතය බිඳුවයි. ඒක පොඩි නෝට් එකක් ඔයගොල්ලෝ දාගන්න පුළුවන්. දැන් බලමු මේ ගාණිතය කොහොමද මේක පාවිච්චි වෙන්නේ කියලා. 3i වැඩි වෙනවා ලැම්ඩා ඍණ 2 වරක් i වලින්. එහෙනම් මේ දෙන්න විතරයි වැඩි වෙලා ඉතුරු වෙන්නේ. හරි. නම් 3 වරක් ලැම්ඩා ඍණ 2 i තිත i. හරි. ඒක විතරක් මම ලියනවා. ලැම්ඩා ඍණ 2යි i තිත i කියලා. ධන 4 ඍණ ලැම්ඩා වාරයක් 3 ඍණ ලැම්ඩා. 4 ඍණ ලැම්ඩා වාරයක් 3 ඍණ ලැම්ඩා මේක වරක් j තිත j. j තිත j සමානයි බිඳුව. එතකොට මෙන්න මේ i තිත i කියන කොටස. මෙන්න මේ කෑල්ල 1යි. මේ කෑල්ල 1යි. හරි. සමජාතීය නොවන දශක තිත් ගුණිතයේදී බිඳුවක් වෙලා ගියා නම් අම්බක හින්දා. හරි. දැන් මෙතනින් එනවා 3i ලැම්ඩා ඍණ 6 ධන 4 ඍණ ලැම්ඩා වරක් 3 ඍණ ලැම්ඩා සමානයි බිඳුවයි. එතකොට මෙතන 3i ලැම්ඩා ඍණ 6 ධන 21 ඍණ 3i ලැම්ඩා ඍණ 7i ලැම්ඩා ධන ලැම්ඩා වර්ගය සමානයි බිඳුවයි. ලැම්ඩා වර්ගය මෙතනින් 3i ලැම්ඩා කැපෙනවා. මෙතනින් 3i ලැම්ඩා කැපෙනවා ඍණ 7i ලැම්ඩා ධන 15 සමානයි බිඳුවයි. එතකොට මේක තමයි ලැම්ඩා සඳහා ලැබෙන වර්ග සමීකරණය. අපි ඊළඟට මේක විසඳලා බලමු ලැම්ඩාගේ අගය මොකක්ද කියලා. අපි ආයෙ පොඩ්ඩක් මුල් ගිරින් චෙක් කරලා බලමු. මෙතන 4 3 21යි ඍණ 3i ලැම්ඩා මේක වැඩි වුණාම ඍණ 7i ලැම්ඩා මෙයා මේ අගින් වෙනවා ලැම්ඩා වර්ගය. එතකොට ලැම්ඩා වර්ගයේ පදේ මෙතන තියෙනවා. මේ 3i ලැම්ඩාට මෙතන ඍණ 3i ලැම්ඩා කැපෙනවා. ඊට අමතරව මෙතන 21යි මෙතන 6යි. එතකොට 21කින් 6ක් ගියාම 15යි. ඔක තමයි ලැම්ඩා සඳහා ලැබෙන වර්ග සමීකරණය. එතකොට මේ වර්ග සමීකරණයේ මූල තමයි ලැම්ඩාගේ අගයන් කියලා කියන්නේ. ඒක මම හිතන්නේ ඔයගොල්ලන්ට විසඳ ගන්න පුළුවන්. මේ වර්ග සමීකරණ විසඳන්න. එතකොට ලැම්ඩාගේ අගය හොයන්න පුළුවන්. අපි මේ සාකච්ඡා කරේ 8 වෙනි ගාන. අපි බලමු ඊළඟට 9. හරි අපි බලමු 9 වෙනි ගාන. cot inverse AB ධන 1 බෙදීම A ඍණ B ධන cot inverse BC ධන 1 බෙදීම B ඍණ C ධන cot inverse AC ධන 1 බෙදීම C ඍණ A මේ කියන ප්‍රකාශනය බිඳුව බව සාධනය කරන්න කියලා කියන්නේ. ඒතර මෙතන තියෙනවා ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික සිත තුනක්, cot වල ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික සිත තුනක්. ඒ ත්‍රිකෝණමිතික සිත තුන එකතු වුණාම පිළිතුර බිඳුවක් බව සාධනය කරන්න තියෙනවා. ඒතර මෙතනදී ඔයගොල්ලෝ දන්න තැනකින් අපිට පටන් ගන්න පුළුවන්. මම ලියුවොත් එහෙම tan alpha ඍණ beta කියලා කියන්නේ tan alpha ඍණ tan beta බෙදීම 1 ධන tan alpha tan beta. මේ හැඩය චුට්ටක් බලාගත්තොත් එහෙම මම ලියනවා cot alpha ඍණ beta. cot alpha ඍණ beta. તો cot alpha ඍණ beta ලියුවාම ලියන්න වෙන්නේ 1 ධන tan alpha tan beta බෙදීම tan alpha ඍණ tan beta කියලා. ඒ tan වල පරස්පරේ cot හින්දා cot alpha ඍණ beta කියන්නේ මේක. tan alpha ඍණ tan beta යට තියෙනවා උඩ තියෙනවා 1 ධන tan alpha tan beta. එතකොට මේ දීලා තියෙන ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ප්‍රකාශනය තුලේ ඔය හැඩය තියෙනවා මේ AB ධන 1 බෙදීම A ඍණ B. එතකොට ත්‍රිකෝණමිතික සිත ගුණ වෙලා සිත දෙකක් ගුණ වෙලා එකක් එකතු වෙලා තියෙනවා. ඒ දෙක අඩු වෙලා තියෙනවා. මෙතනත් ඒ හැඩය තියෙනවා. ඒතර ඒක මත පදනම් වෙලා මම ආදේශ තුනක් මේ ගානට දානවා. මම දානවා A සමානයි tan theta 1 B සමානයි tan theta 2 C සමානයි tan theta 3 කිය. හරි? එතකොට මම දානවා ආදේශ තුනක් A සමානයි tan theta 1 B සමානයි tan theta 2 C සමානයි tan theta 3 කියලා. එතකොට මම මේ ගාන LHS ලෙස අංකණය කරනවා. මේ පැත්ත RHS විදිහට අංකණය කරනවා. මම LHS වලින් පටන් ගන්නවා. cot inverse AB ධන 1 බෙදීම A ඍණ B ධන cot inverse BC ධන 1 බෙදීම B ඍණ C cot inverse AC ධන 1 බෙදීම C ඍණ A. හරි? දැන් මගේ ආදේශ තුන මම භාවිතා කරනවා. A කියලා කියන්නේ tan theta 1, B කියලා කියන්නේ tan theta 2, C කියලා කියන්නේ tan theta 3. සුදුසු පරිදි මෙතෙන්ට ආදේශ කරනවා cot inverse AB
AB කියලා කියන්නේ පුතේ tan theta 1 tan theta 2 දාන එක. මෙතන tan theta 1 ඍණ tan theta 2. කම්පැනින් ලියනවා. එකතු කිරීම. cot inverse BC දාන එක. එතන BC කියලා කියන්නේ tan theta 2 tan theta 3 දාන එක බෙදීම B ඍණ C. එතන B ඍණ C කියලා කියන්නේ tan theta 2 ඍණ tan theta 3 එකතු කිරීම cot inverse AC දාන එක. ඒතර AC දාන එක වෙන්නේ tan theta 1 tan theta 3 එකතු කිරීම එක බෙදීම C ඍණ A. ඒතර C ඍණ A වෙන්නේ tan theta 3 ඍණ tan theta 1. හරි. දැන් මේක මාත් ලස්සනට සුළු වෙනවා. tan theta 1 tan theta 2 එකතු කිරීම එක. බෙදීම tan theta 1 ඍණ tan theta 2. ඒතර බලන්න අර මම කිව්ව හැඩේ මේක විතරක් ලියලා පෙන්නන්න tan alpha රින tan beta මේ උඩ තියෙන්නේ tan alpha tan beta දාන එක. එහෙනම් මේ මොකද්ද මේ තියෙන්නේ? මේ මුලදී මම කතා කරපු cot alpha රින beta ආකාරය එකක් තමයි තියෙන්නේ. හරි එතකොට මෙතනදී මට මේක ලියන්න පුළුවන් cot inverse මේ හැඩයට අනුව ලිව්වොත් cot theta 1 රින theta 2. මෙයාව ලියන්න පුළුවන් cot inverse මේ හැඩයට අනුව ලිව්වොත් cot theta 2 රින theta 3. හරි. දැන් මෙතන ලියන්න පුළුවන් cot inverse cot theta 3 රින theta 1. හරි. දැන් මෙතනම ලියනවා cot inverse cot theta 1 රින theta 2. මෙතන cot inverse cot theta 2 රින theta 3. මෙතන cot inverse cot theta 3 රින theta 1. එතකොට මම මෙතන තව වැදගත් දෙයක් කියන්නම්. ඔයාලා මේවා මම ක්ලාස් එකේදී කරලා තියෙන දේවල්. cot inverse cot theta කියලා කියන්නේ කෙලින්ම theta. හරි? cot inverse cot alpha රින beta කියලා තිබ්බොත් ඒ කියන්නේ කෙලින්ම alpha රින beta. ඒත් මේක මේ පැත්තට ගෙන ආපුවම උත්තරේට යන්න පුළුවන් ලේසියෙන්ම. එතකොට මට මේක ලියන්න පුළුවන් alpha රින beta කියලා. මේක cot inverse cot theta තිබ්බොත් ඒක ලියන්න පුළුවන් theta කියලා. එහෙනම් මෙතන තියෙනවා cot inverse cot theta 1 ඍණ theta 2 කියලා. එහෙනම් මම මේක කෙලින්ම ලියනවා theta 1 ඍණ theta 2. හරි? එතන මෙතන cot inverse cot theta 2 ඍණ theta 3. මම ලියනවා theta 2 ඍණ theta 3 මෙතන theta 3 ඍණ theta 1. හරි? එතන මේකෙදි theta 1 ට මෙන් theta 1 theta 3 ට කැපෙනවා මේ සියල්ල කැපෙනවා අවසානයේ බිඳුවයි. දැන් බිඳුවයි කියන්නේ මේක RHS ට සමාන වෙනවා. මේක සාමාන්‍ය ක්‍රම වලට හදන්න පුළුවන්. හරි? ලොකු සුළු ගිණිමක් එක්ක එහා පැත්තට ගෙනහිල්ලා alpha beta කියලා කෝණ දෙක දාලා තව එහා පැත්තේ කෝණේ ගාවා කියලා දාලා දෙවෙනි සුළු ගිණිමකින් හදන්න පුළුවන්. නැත්නම් මේ සරල ක්‍රමයට හදන්න පුළුවන්. හරි? ඒතර මෙතන වැදගත් දේවල් ටික මෙන්න මේ ටික. හරි? ආදේශ තුනක් දානවා A ටයි B ටයි C ටයි මෙතෙන්ට ආපු ගමන් ඒ අදාළ විදිහට ඉවත් කරනවා. ඒතර මේක තමයි 9 වෙනි ගැටලුව හදන විදිය. ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත ඇතුළත් සර්ව සාම්‍යයක් තමයි අපි සාධනය කරේ. අපි ඊට පස්සේ බලමු මේක අවසාන ගැටලුව වෙන 10 වෙනි ගැටලුව. හරි අපි බලමු 10 වෙනි ගැටලුව. දෙකරට cos වර්ග x සමානයි cos 2x x සඳහා විසඳන්න කියනවා. ඒතර x සඳහා විසඳන්න කියන්නේ x ගේ අගය හොයන්න කියලා කියන්නේ. එතකොට මේක ත්‍රිකෝණමිතික සමීකරණයක් විසඳන්න වෙනවා. එතන මෙතන තියෙනවා cos වර්ග x එකක්, මෙතන තියෙනවා cos 2x එකක්. එතන මෙතන තියෙන කෝණය x, මෙතන තියෙන කෝණය 2x. එතන මේ දෙන්න ಜಾති දෙකකින් තියාගෙන මේක විසඳන්න බෑ. එතකොට අපි මෙතන කරන්න ඕනේ cos 2x පදේ cos වර්ග x පදයකට හරව ගන්න ඕනේ. එතන දෙකරින cos වර්ග x සමානයි මම cos 2x ගේ ප්‍රසාරණය ලියනවා. මම මේ පැත්තෙන් ලියන්නම්. cos 2x සමානයි ප්‍රසාරණ තුනක් තියෙනවා. cos වර්ග x ඍණ sin වර්ග x නැත්නම් 2 cos වර්ග x ඍණ 1 එහෙම නැත්නම් 1 ඍණ 2 sin වර්ග x. හරි? එතන මේ ප්‍රසාරණ තුනෙන් මම පාවිච්චි කරන දෙවෙනියට තියෙන එක 2 cos වර්ග x ඍණ 1. එතන මේ cos වර්ග x එහා පැත්තට ගියාම 3 cos වර්ග x වෙනවා. මේ ඍණ එක මේ පැත්තට ගෙනාම 3ක් වෙනවා. එහෙනම් cos වර්ග x සමාන වෙනවා 1ට. cos x සමානයි ධන හෝ ඍණ 1. ඒත් අවස්ථා දෙකක් ගන්න වෙනවා. ධන අවස්ථාවේදී cos x සමානයි 1යි. එහෙනම් cos x 1 වෙන්න පුළුවන්. cos x සමානයි cos
කෝණේ බිඳුවක් වුණාම. හරිද? අපි මෙතන තෝරගන්න කෝණේ තියෙන්න ඕනේ බිඳුවයි අපි මොකක් හරි අල්ෆා කියලා දාගමු සාධාරණ කෝණයක් 180යි අතර. මොකද මේක තමයි තීටාගේ ප්‍රධාන පරාසය වෙන්නේ නැත්නම් ඇල්ෆාගේ ප්‍රධාන පරාසය වෙන්නේ. ඒතර විසඳුම තියෙන්න ඕනේ මෙන්න මේ විසඳුමට අදාළ ප්‍රධාන විසඳුම වෙන්න ඕනේ මෙන්න මේ ප්‍රාන්තරය තුල අගයක්. දැන් මම දාන්නේ බිඳුව. හරි? ඒතර x සමානයි 2n5 දාන හොරින බිඳුවයි. එහෙම නිසා x සමානයි 2n5. මෙතන n කියලා කියන්නේ නිකිලයක්. හරි? ඒතර n කියන එක නිකිලයක් බව සඳහන් කරන්නත් ඕනේ. ඍණ අවස්ථාවට මම ගියාම cos x සමානයි ඍණ 1යි. දැන් අපි බලමු ඍණ 1 වෙන තැන කොයිද කියලා. ඍණ 1 වෙන තැන වෙන්නේ 5 කියන අගයේදී cos x සමානයි cos 5. එම නිසා x සමානයි 2n5 ධන හෝ ඍණ 5. හරි? එතන මේකෙදි n කියලා කියන්නේ නිකිලයක් ඒක සඳහන් කරන්න ඕනේ. හරි? එතන මෙතනදී පාවිච්චි වෙච්ච තව දෙයක් තමයි cos වල සාධාරණ විසඳුම. cos x සමානයි cos alpha නම් x සමානයි 2n5 ධන හෝ ඍණ alpha. n කියලා කියන්නේ නිකිලයක්. හරි? එතන මේ දෙක පාවිච්චි කරලා තමයි අපි මේ ගාන හැදුවේ. වැදගත්ම දේ තමයි මෙතන cos 2x තිබ්බා මෙතන cos වර්ග x තිබ්බා. මේක cos වර්ග x පදයකට ගෙනහිල්ලා අපි පිළිතුර කරා ළඟා වුණා. ධන අවස්ථාව සහ ඍණ අවස්ථාව කියන දෙකම සැලකුවා. එතන මේක තමයි 10 වෙනි ගැටලුවට පිළිතුර වෙන්නේ. හරි? හරි එතකොට අපි සාකච්ඡා කරා ප්‍රශ්න 10ක් 12 ශ්‍රේණියේ දෙවෙනි වාර විභාගයට දාලව POSA applied එකතු කරලා ප්‍රශ්න 10ක් අපි සාකච්ඡා කරා. ඒ වගේම මේකට අදාළ තව වීඩියෝ එකකදී අපි හම්බෙමු. මේ අපි හදපු ගණන් 10 ඇතුලේ මම ගොඩක් කලාවට තියරිත් මතක් කරමින්ම තමයි ගණන් හැදුවේ. ඒතර මේ තියරිත් මතක් කරමින් මේක හොඳට අධ්‍යයනය කරගන්න. එතකොට ඔබට ඊළඟට තියෙන කොටස්වලදී මේ ගැටලුවක් කරා යොමු වීමේදී ගණන් හදනකොට ගොඩක් ලොකු පහසුවක් වෙයි. මොකද මේකෙදි මම කතා කරපු තියරි ටිකත් පොඩ්ඩක් බැලන්ස් කරගෙන යන්න. එතකොට අපිට ඊළඟ වීඩියෝ එකදී අපි හම්බෙමු. ඒ වීඩියෝ එකදී අපි තවත් මේ වගේම ගණන් ටිකක් සාකච්ඡා කරනවා. දෙවෙනි වාර විභාගයේ සහ 13 ශ්‍රේණියේ දෙවෙනි වාර විභාග වලට දෙකටම අදාළ වෙන. හරි?